පින්නතුනි අද අපි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අදත් සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව. මේ උතුම් වූ සූත්‍ර දේශනාවේ පළවෙනි ධර්ම දේශනාව අපි මුලින් සිද්ධ කරන්න යෙදුණා. එයින් සාකච්ඡා කළේ විශාලා මහනුවර අතීත කතාව. ලිච්ඡවි රජ පරපුර ඇති වුණ හැටි. අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළේ මොන හේතුව නිසාද? කාගේ ආරාධනාව නිසාද? කියන කාරණාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාව. පින්නතුනි අපි පළවෙනි දේශනාව නිමා කළා මේ ලිච්ඡවි එමෙතන් වජ්ජි කියන මේ විශාලා මහනුවර පරපුර ඇති වුණේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරමි. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට විශාලා මහනුවර කියලා කියන්නේ හරි ශාස්ත්‍රීය රාජ්‍යයක්. මේ රාජ්‍ය 3 වතාවක් විශාල කළා. ඒ නිසා තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. ඊටාම ලස්සන පිරිසක් තමයි ජීවත් වුනේ. සඳහන් කරනවා සමහර අය නිල්ම නිල් පාටයි කියලා. මේ ලිච්ඡවීන්ගේ සමහර පිරිසක් නිල්ම නිල් පාටයි. තව පිරිසක් රතුම රතු පාටයි. තව සමහර අය සුදුම සුදු පාටයි. මේ වගේ විවිධ වර්ණ තිබුණා මේ මිනිස්සු ළඟ. ඒ නිසා දෙවියෝ රැස් වුණා වගේ තමයි රැස් වුණා. රූපයත් ඊටාම ලස්සනයි. හරියට නිකන් මැණික් භාජන වාගේ. ශරීර අභ්‍යන්තරයේ තියෙන දේවල් බාහිර ඉන්න කෙනෙකුට හොඳට පේනවා. දැන් අපි හැමෙන් වැහිලානේ තියෙන්නේ. නමුත් මේ ලීනච්ඡවි ඊටාම සියුම් වූ හමක් හෝ වෙන කාරණාවක් නිසා ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරය හොඳට පේනවා. හරි පිරිසිදුයි. ඊටාම ලස්සනයි. මනාව ශාස්ත්‍රීය රාජ්‍යයක්. හැම ආකාරයකින්ම උපභෝග පරිභෝග සම්පත් වලින් කිසිම අඩුවක් නැහැ. ඉතින් මෙහෙම ඊටාම ශාස්ත්‍රීය රාජ්‍යයට පස්සේ කාලේ මහා වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ලැබුණා. ඉතින් ওই කාලේ වෙනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියන්නේ බුද්ධත්වයෙන් වර්ෂ 2ක් වාගේ තමයි ගත වෙලා තිබුණේ. මේ කාලේ තමයි විශාලාවට මේ අභාග්‍ය සම්පන්න කාලය ලැබෙන්නේ. පෙර හරියට මිහිබට දෙව්ලොවක් වාගේ. විශාලාවට ඉස්සරළම ඇති වුණේ දුර්භික්ෂයක්. වැස්ස නැතුව ගියා. වැස්ස හිග වෙච්ච නිසා පානීය ජලය ආහාර පාන හිග වෙන්න පටන් ගත්තා. එහෙම ගෙවිලා ගිහිල්ලා අන්තිමට මිනිස්සුන්ට කෑමට බීමට මොකවත්ම නැතුව දුප්පත් මිනිස්සු මැරෙන්න ගත්තා. මේ විශාලාවේ දුප්පත් කියලා જાතියක් නැහැ. හැමෝටම යමක් කමක් හොඳට තියෙන අය. නමුත් ඉතින් එහෙම යමක් කමක් තියෙනවා කියලා ඒ රාජ්‍යයේ ඉන්න ධනවතාගේ හැටි කල්පනා කරලා බලහම ඊට වඩා අඩුවෙන් ධනෙ තියෙන අය එතකොට දිලිඳු හැටියටනේ දකින්නේ. නැතුව යාචකයෝ නෑ. නමුත් මේ දිලිඳු අය ඉස්සරලා මැරුණා. ඒතර තාම ජීවත් වෙලා ඉන්න අය ඒ මල කඳන් ටික ගෙනහිල්ලා සොහනට විසික්කා. දවස ගානෙම මැරෙන්න පටන් ගත්තාම මල කඳන් සොහොන් වල ගොඩ ගැහෙන්න පටන් ගත්තා. දැන් මල කඳන් වල දුර්ගන්ධය හාත්පස දසත පැතිරිලා යනවා. ආන්ගේ මලකුණු වල දුර්ගන්ධය නිසා අමනුෂ්‍යව බැහැුණා.
අමනුෂ්‍යෝ නගරයට ඇතුල් වෙච්ච නිසා නගරයේ මිනිස්සුන්ගේ මරණ තවත් ඉක්මන් වෙන්න ගත්තා. ඉතින් බොහොම වේගෙන් මිනිස්සු දැන් මැරෙනවා. ඉතින් ගෙනිහින් මලකඳන් විසි කරලා ආවට තවත් පස්සේ කාලේ වෙනකොට මේ මලකඳන් අයින් කරන්න කෙනෙක් නැති තැනට ආවා. එක ගේ ඇතුලේ 7-8 දෙනා මැරිලා වැටිලා. ඒවා ගෙවල් ඇතුලෙම කුණු වෙනවා. ඒ නිසා විසක් පැතිරෙන්න පටන් ගත්තා. ඒ විස වාතයට මුසු වෙලා වාතයෙන් ගසාගෙන යනවා. ඒකට කියන්නේ අහිවාතක. අපි අහලා තියෙනවා අහිවාතක කියලා රෝගයක් ගැන. දැන් මේ අහිවාතක රෝගය තමයි දැන් මේ පැතිරෙන්නේ. අහි කියන්නේ කාටද? සර්පයාට. එතකොට සර්ප විස හා සමාන විසක් දැන් මේ වාතයත් එක්ක මුසු වෙලා හමාගෙන යනවා. මේ විස ආග්‍රහණය වෙච්ච ගමන් මැරෙනවා. ඒ තරම්ම භයානක තත්ත්වයක් දැන් විශාලාවේ තියෙන්නේ. තාමත් ජීවත් වෙලා ඉන්න මිනිස්සු කල්පනා කළා හත්මුතු පරම්පරාවක් තිස්සේ විශාලාවට මෙහෙම වුණේ නැහැ. ඊටාම සමගි සම්පන්න රාජ්‍යයක්. රජවරුම කොච්චර ඉන්නවද මේ රාජ්‍යයේ? 7707 දෙනෙක්. රජවරු 7707ක්. යුව රජවරුත් ඉන්නවා 7707ක්. සේනාපතිවරුත් ඉන්නවා 7707ක්. භාණ්ඩාගාර ඇමතිවරුත් ඉන්නවා 7707ක්. මේ විදිහට රජෙකුට අවශ්‍ය පිරිස හැම රජුරවන්ටම එහෙම 7707 දෙනා බැගින් ඉන්නවා. يعني රජෙකුට අවශ්‍ය පිරිස දැන් රජවරු 7707යි. මේ අවශ්‍ය පිරිස මේ 7 දෙනාටම 7707 දෙනාටම ඒ ප්‍රමාණයෙන්ම ඉන්නවා. එතකොට රජවරුන්ට මාලිගා 7707ක්. මේ රජුරුවන්ගේ පොකුණෙන් අනික් රජුරුව නාන්නේ නැහැ. Tamanට පෞද්ගලික පොකුණක් තියෙනවා. එහෙනම් පොකුණුත් 7707ක් තියෙනවා. මේ විදිහට කල්පනා කරලා බලහම විශාල ජනගහනයකින් යුක්ත පුදුම සමගි සම්පන්න පිරිසක් ජීවත් වෙන ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්. ඒත් රජවරු 7700 දෙනෙකුට රජකම් කරන්න බෑනේ එකම රාජ්‍ය. එහෙමනම් ගැටුන්නේ ගොඩක්. නමුත් මේ රජවරු අතර තමයි අර අති සුවිශේෂී ප්‍රතිපත්තියක් තිබුණේ. සප්ත අපරිහානීය ධර්ම. සමගිව රැස් වෙනවා. සමගිව සාකච්ඡා කරනවා. සමගිව විසිර යනවා. ඒ ප්‍රතිපත්තිය මේ රජවරු අතර ඊටාම ඉහළින් තිබුණා. මුළු ලෝකයට දුන්න ආදර්ශය. කෙසේ වෙතත් ඉතුරු මිනිස්සු එකතු වෙලා රජු ළඟට ගිහිල්ලා චෝදනා කළා මහරජ. හත්මුතු පරම්පරාවක් තිස්සේ මේ රටට මෙහෙම වුණේ නැහැ. නමුත් වර්තමානයේ ඔබලාගේ පාලනයේ තියෙන අධහැමි බව නිසා වෙන්න ඇති මේ රටට මේ තරම් විපතක් වෙන්නේ කියලා. ඉතින් රජුරු මොනව කරන්නද? රජුරෝ පහවදාම කැඳෙව්වා සියලුම රජවරු. සියලුම ඇමතිවරු. සියලුම ජනතාව. හැමෝම එක තැනකට කැඳවලා මිනිස්සුන්ට කතා කරලා කිව්වා දැන් අපි සියලු දෙනාම රැස් වෙලා ඉන්නේ. රජවරු සියලු දෙනාම ඇවිල්ලා ඉන්නේ. තියෙනවා නම් වරදක් පුළුවන් නම් පෙන්වන්න කියලා. රජවරුන්ගේ වරදක් තියෙනවා නම් පුළුවන් නම් පෙන්වන්න කිව්වා. රජුගේ අහවල් කාරණාවේ අඩුපාඩුවක් තියෙනවා කියලා. අහවල් ප්‍රතිපත්තියේ අඩුපාඩුවක් තියෙනවා කියලා මිනිස්සුන්ට අල්ප මාත්‍ර වරදක් හොයාගන්න නැහැ. එතකොට එහෙනම් රජවරුන්ගේ වරද නිසා නෙමෙයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් රජවරුන්ගේ අඩුපාඩු නිසා වැරදි නිසා ඒක රටකට බලපානවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒකයි අපි දෙවියන්ට පින් දීලත් ප්‍රාර්ථනා කරන්නේ අන්තිමට රාජා බහුතු ධම්මිකෝ. රජු ධාර්මික වෙන තරමට තමයි ඒ රටට යහපතක් වෙන්නේ. ඒක වෙනම පැහැදිලි කළ යුතු කාරණාවක්. දැන් මේ රජවරුන්ගේ අධාර්මික බවක් නැහැ. ඊට පස්සේ කල්පනා කළා එන මොකද්ද අපි කරන්නේ? ඉදං බයං අම්හාකං උපසමේසං. කොහොමද මේ බය
නැති කරගන්නේ. අන්තිමට එක එක්කෙනා යෝජනා ගොඩක් ගෙනවා. සමහර අය යෝජනා කළා ෂට් ශාස්ත්‍රවරු වැඩමවමු කියලා. මොකද ෂට් ශාස්ත්‍රවරු කිය හිටියේ අපිත් බුදු වෙලා කියලානේ. ඒ අයගෙත් කල්පනාව ඒගොල්ලොත් බුදු වෙලා කියලා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුවරු 6 දෙනෙක් හිටිය කියලා තමයි කල්පනාව. අපේ භාග්‍යතුන් වහන්සේට අමතරව බුදුවරු 6 දෙනෙක් හිටිය කියලා. එයි මේ ෂට් ශාස්ත්‍රවරු මේ 6 දෙනාම හිතාගින්නේ අපිත් බුදු වෙලා කියලා. අන්න ඒකනේ අර සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ. තුවං බුද්ධෝ තුවං සත්තා. තුවං මාරා විභූ මුනි. තුවං අනුසයේ චෙත්වා. මේ විදිහට ප්‍රකාශය කරන්නේ තුවං බුද්ධෝ ඔබමයි බුදුන්. තුවං සත්තා ඔබමයි ශාස්ත්‍රු. තුවං මාරා විභූ මුනි ස්වාමීනි ඔබමයි මරුන් අභිභවනය කළ මුනිතුමා. එතකොට දැන් ඔබමයි බුදුන් කියලා කියනකොට තවත් බුදුන් කියාගත්ත පිරිසක් ඉන්න නිසානේ එහෙම කියන්නේ. ඒ නිසා කියනවා නෑ. ඒ කවුරුවත් නෙමෙයි බුදුන්. ස්වාමීනි ඔබ වහන්සේමයි බුදුන් කියලා තහවුරු කරන්නේ ඒකයි. නමුත් මේ පිරිස කියනවා අපි මේ බුදුවරු කැඳවමු. ඒතර මේ කියන්නේ ෂට් ශාස්ත්‍රවරුන්ට. ඉතින් එක එක්කෙනාගේ යෝජනාවල් වලට අනුව එහෙමත් තීරණය වුණා. ඊළඟට කියනවා තවත් පිරිසක් බුද්ධෝ කිර ලෝකෝ උප්පන්නෝ. බුද්ධෝ කිර ලෝකේ උප්පන්නෝ. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉපදිලා ඉන්නේ. සඳහන් කරනවා භගවා සබ්බේ සත්තා හිතාය. භගවා සබ්බේ සත්ත හිතාය. ඒ භාග්‍යතුන් වහන්සේ සියලු සත්වයන්ටම හිතවත්. ඒ නිසා සියලු දෙනාගේම යහපත පිණිස ධර්ම දේශනා කරනවා. මහිද්దికෝ මහානුභාවෝ මහා 이르දිමත් මහත් ආනුභාව සහිතයි. අපි බුදුරජාණන් වහන්සේ වැඩමවමු අපේ රටට. විශ්වාසයි ඒ භාග්‍යතුන් වහන්සේ මේ රටට වැඩියොත් මේ රට වෙනස් වෙනවා කියලා. එහෙම හිතමු. අපි උන්වහන්සේ වැඩමවමු කියලා තව පිරිසක් යෝජනා කළා. දැන් හැමෝම මේකට එකඟයි. දැන් ඊළඟට ප්‍රශ්නයක් ආවා. කවුද බුදුරජාණන් වහන්සේ වැඩමවන්නේ? කවුද බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ? රජවරු සියලු දෙනාගේම තීරණේ රජවරු දෙන්නේ මහ විශාල පිරිවරකුත් එක්ක බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න යන්න පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ මේ කාලේ? රජගහනුවර වේළුවනාරාමේ. බිම්බිසාර මහරජුරුවන්ගේ උපස්ථාන යටතේ වැඩ ඉන්නේ. ඒ කියන්නේ බිම්බිසාර රජුරුව තමයි මේ කාලේ උපස්ථාන කරන්නේ. දැන් බිම්බිසාර රජුරුවන්ගේ උපස්ථාන සහිතව වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියනකොට තව පිරිසක් කිව්වා බිම්බිසාර රජුරුව එන්න දෙයිද දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට. එතකොට කෙනෙක් කියනවා බුදුවරු කියලා කියන්නේ මහා කරුණිකයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. දැන් රජවරු දෙන්නේ විශාල පිරිසක් එක්ක බිම්බිසාර රජුරවන්ට බොහෝ තෑගි බෝගත් අරගෙන ගිහිල්ලා බිම්බිසාර රජුරුව මුණ ගැහිලා තමන්ගේ දුක කියලා ආවේ මේ වාගේ කාරණාවකටයි අපිට මේ ආරාධනාව කරගන්න උදව් කරන්න කියලා කිව්වා. බිම්බිසාර රජුරුව ඒකට කැමති නෑ. රජුරුව හිඳ කියනවා ඔබලගේ ආරාධනාව ඔබලම කරගන්න කියලා. සියලු දෙනාම හැරිලා වේළුවනාරාමයට ගියා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා තමන්ගේ දුක කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩින්න කියලා ආරාධනා කරනකොට අරමුණු කරලා බැලුවා. මම විශාලාවට වැඩියොත් විශාලාවට මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ වැඩලා විශාලාවේ දේශනා කරන්නේ රතන සූත්‍රයයි.
මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවට භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩිනකොටම විශාලාවේ දැනට පවතින පසුබිම වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ විශාලාව පැත්තේ ගොඩබිමට ගංගා නදියේ ඉඳලා සිරිපතුල තියෙනකොටම ධාරානිපාත පොකුරු වෙහි වැහැලා මුළු විශාලාවම පවිත්‍ර වෙනවා. ඒ බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ විතරක් නෙමෙයි. උතුම් ඌරුවන් සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඉවර වෙනකොට 84000ක් ප්‍රාණීන් මාර්ගඵල අවබෝධ කරන බවත් දන්නවා. එහෙනම් විශාල පිරිසකට ලාභයක් මේ ගමනින් සිද්ධ වෙන නිසා විශාලාවට වඩින්න තීරණය කරනවා. රජවරු බොහොම සතුටින් ආපහු ගියා. බිම්බිසාර රජුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩිනවද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජ විශාලාවට වඩිනවා. ස්වාමීනි මදක් ඉවසන්න. විශාලා මහනුවරට වඩින්න බුදුරජාණන් වහන්සේට මග මම පිළියෙල කරන්නම් කියලා කිව්වා. සඳහන් කරනවා විශාලා මහනුවර පිහිටලා තියෙන්නේ ගංගා නදියෙන් එහා පැත්තේ. රජගහ නුවර තියෙන්නේ ගංගා නදියෙන් මෙහා පැත්තේ. වේළුවනාරාමේ ඉඳලා ගංගා නදිය ගාවට යොදුන් 5ක් දුරයි. ගඟේ එහා පැත්තේ ඉඳලා විශාලා මහනුවරට යොදුන් 3ක් දුරයි. ඒතකොට ගඟ ඇරුණාම රජගහ නුවර ඉඳලා විශාලාවට තියෙන දුර යොදුන් 8ක්. බිම්බිසාර මහරජු මේ යොදුන් 8ක් මාර්ගය සම්පූර්ණයෙන්ම සුද්ධ කරනවා. යොදුන් 8න් යොදුන් 5ක්. යොදුන් 5ක් සම්පූර්ණයෙන්ම සුද්ධ කරනවා. සුද්ධ කරලා තනිකරම මාර්ගයේ යොදුන් 5ක්. ඒ කියන්නේ 50කට ආසන්නයි මේ දුර. යොදුන් 5ක් කියලා කියහම. සම්පූර්ණ සුදු වෙලිය අතුරනවා. සුදු වෙලිය අතුරලා පාර දෙපැත්තෙම දජ පතාක පිහිටවනවා. දජ කියලා කියන්නේ කොඩි. පතාක කියලා කියන්නේ අපි වර්තමානයේ දකින්නවර කණුවක් දිගටම පල්ලහැට එනකන් දාන ලොකු කොඩියක්. ඒවට තමයි පතාක කියලා කියන්නේ. දැන් මේ පාර දෙපැත්තම දජ පතාක වලින් සරසලා මල්වැල්, කොඩිවැල්, පුන් කලස් මග දෙපසම සරසලා පුන් කලස් තියලා. ඊට අමතරව කෙසෙල් තොරන් වලින්ද සරසලා. දැන් අදත් සැරසිලි කරන්න කෙසෙල් ගස් ගන්නවනේ. එදත් අරන් තියෙනවා. දැන් අපි වර්තමානෙත් ඔය දේවාල ගාවේ එහෙම කෙසෙල් කැන් පිටින් ගස් ගෙනල්ලා හිටවලා සරසලා තියෙන ආකාර අපි දකිනවා. ඉතින් ඒ වගේ එදත් මේ විශේෂ සැරසිලි කරන්න කෙසෙල් ගස් යොදාගෙන තියෙනවා. කිසක් කෙසෙල් තොරන් බැඳලා තිබුණා කියලා සඳහන් කරනවා. මග දෙපස මනාව සරසලා පිළියෙල කරලා. ඒ විතරකුත් නෙමේ රජ්ජුරුවන්ට පන්සල් 5ක් හදන්න වෙනවා. යොදුන් 5ක් තියෙනවනේ. පන්සල් 5ක් හදනවා. එතකොට මේ පන්සල් 5 කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට විතරක් වැඩ ඉන්න පන්සලක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේත් එක්ක භික්ෂුන් වහන්සේලා 500ක් වඩිනවා මේ ගමනට. 500කට වැඩ ඉන්න පන්සලක් මේ හදන්නේ. ඉතින් හිතන්න 500කට රැයක් ගත කරන්න පහසුකම් සලසනවා කියලා කියහම රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන වෙනම හදනවා. පැම් පහසු වෙන්න තැන් වෙනම හදනවා. 500කට වච්ච කුටි හදන්න ගියහම මොන ප්‍රමාණයක්ද කියලා හිතන්න. කැසිකිලි පහසුකම්. නමුත් මේ සියල්ලම හදනවා. ඒ සියල්ලෙන් අංග සම්පූර්ණ පන්සල් කීයක් හදන්න ඕනේද? 5ක් හදන්න ඕනේ. ඇයි යොදුනෙන් යොදුනට පන්සල් හදන්නේ? බුදුරජාණන් වහන්සේ දවසකට යොදුනයි වඩින්නේ. මොන හදිස්සිය තිබුණත් වඩින්නේ යොදුනයි. භාග්‍යතුන් වහන්සේට හදිස්සියක් නැහැනේ. අපිටනේ හදිස්සි. කෙලස් තියෙන නිසා අතෙන්ට යන්නත් හදිස්සි, මෙතෙන්ට යන්නත් හදිස්සි, තව තැනකට යන්නත් හදිස්සි. අපිට තමයි හදිස්සිය තියෙන්නේ.
භාග්‍යතුන් වහන්සේ සසරින් එතර වෙලා ඉන්නේ. දවසකට වඩින්නේ යොදුනයි. ඊට වඩා වඩින්නේ නැහැ. උදේ කාලේ අවදි වෙලා උදෑසන කටයුතු නිමා කරලා පැන් සැනහිලා පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දහවල් කාලේ භික්ෂූන් වහන්සේලාට අවවාදයක් කරනවා. ඒ අවවාදය ඉවර වෙලා ටිකක් විවේක අරගෙන භාග්‍යතුන් වහන්සේ ගමන් ආරම්භ කරනවා. යොදුනක් පමණ වැඩලා කල් වේලාසනින් භාග්‍යතුන් වහන්සේ නතර වෙනවා. අපිට එහෙම වෙලාවක් නැහැනේ. අපි අපේ නවාතැනට යනකොට සමහරවිට රෑ 7යි. තව වෙලාවක රෑ 10යි. තවත් වෙලාවක රෑ 12යි. අපිට ගෙදර එන්න විවේක ගන්න වෙලාවක් නැහැනේ. අපේ කෙලෙස් වලට අනුව ප්‍රමාද වෙනවා. භාග්‍යතුන් වහන්සේ එහෙම නැහැ. කල් තියන් නතර වෙනවා. නවතින තැන කලින් නවතිනවා. කායික විවේකයට කාය නිරෝගී භාවයට එක හරි වටිනවා. ඒ කලින් නතර වෙලා ඇඟපත සෝදගෙන පැන්සන හිනවා නම් එහෙම කරලා විවේක ගන්නවා. ඉතින් ඒ හින්දා දවසකට වඩින්නේ යොදුනයි. ඒතර යොදුනෙන් යොදුන නවතින්න පන්සල් හදන්න ඕනේ. මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැහැ නේ කාටවත් පන්සල් හදන්න කියලා. නමුත් සත්පුරුෂ පින් ඇති අය තව පින් නෙලා ගන්න ඕන නිසා පන්සල් 5ක් රජුරු හදනවා. සෑම පන්සලකම මහදන් පූජා කරනවා. ඒ සියල්ලම කරනවා. එහෙම කරලා ගංගා නදිය ළඟ විශාල නැව් දෙකක් එකට එකතු කරලා බැඳලා රත්තරන් ආසන මාණික්‍යමය ආසන භාග්‍යතුන් වහන්සේට විශේෂ අසුන රහතන් වහන්සේලාට විශේෂ රන්මුව ආසුන් 500ක් මේ නැව් දෙක ඇතුලේ පනවලා සියල්ල සූදානම් ශාලාවට වඩින්න. බිම්බිසාර රජු පණිවිඩයක් කැරියා. විශාලා නුවර රජවරුන්ට භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩින්න ගමන් ආරම්භ කරලා ඉන්නේ. ඔබලා භාග්‍යතුන් වහන්සේ පිළිගන්න පෙරමගට එන්න කියලා. මේ වෙලාවේ රජු බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් කුඩ දෙකක් ඉහළලා තිබුණා. රහතන් වහන්සේ නමකට එක කුඩයක් ඉහළනවා. ඒ විතරක්ද නෙමෙයි. අර මනාව සකසපු පාරේ පාට පහක පාවඩයක් එල්ලලා තියෙනවා. මොනවද මේ පාවඩේ තියෙන්නේ? තනිකරම ඒ පාවඩේ හදලා තියෙන්නේ මල් වලින්. පාට පහක මල් එකතු කරලා මල් පාවඩයක් තමයි හදලා තියෙන්නේ. කොයිතරම් මල් තියෙන්නේ නැද්ද? සඳහන් කරනවා මල් පාවඩේට අඩිය තියහම බුදුරජාණන් වහන්සේගේ දණිහ ළඟට ඒ පාවඩේ එරිනවා කියලා. එච්චර මල්. එතකොට හැමදාම මේ මල් පාවඩේ එකම විදිහට දානවා. එහෙම කරලා තමයි වැඩමවන්නේ. දැන් ගඟ ළඟටම වැඩමෙව්වා මේ විදිහට. ඒතර රජ්ජුරුවන්ගේ ශ්‍රද්ධාවයි අපේ ශ්‍රද්ධාවයි අතර තියෙන වෙනස ගැනත් හිතන්න ඕනේ නේද? සසරින් එතර වෙච්ච උතුම කොහොමද වැඩ කරලා තියෙන්නේ? අපි කොහොමද වැඩ කරන්නේ? අන් ඒක නිසා පණිවිඩයක් ඇරියා භාග්‍යතුන් වහන්සේ ගමන පිටත් වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිගන්න සූදානම් වෙන්න කියලා. හැබැයි ඉතින් විශාලාවේ රජවරු බිම්බිසාර රජුරවන්ට වඩා උසස් පූජාවක් අපි සිද්ධ කරමු කියලා බොහොම උසස් විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ පිළිගන්න සැරසෙන්නේ. මොකද ඉතින් බිම්බිසාර රජුරවන්ට යොදුන් 5ක සැරසිලි තියෙනවා. ලිච්ඡවීන්ට තියෙන යොදුන් 3ක සැරසිලි. පන්සල් 3ක් හදාගෙන ඒගොල්ලෝ බලන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් නැවට වැඩියා. මහරහතන් වහන්සේලාත් නැවට වැඩියා. බිම්බිසාර රජු සර්වාභරණයන්ගෙන් සැරසුණා. අලුත් ඇඳුම් ඇඳගත්තා. දැන් නැව පිටත් කරන්නයි යන්නේ. නැව ගමන් ආරම්භ කළා. බිම්බිසාර රජු වතුරට බැස්සා. කරවටක් ගිලෙනකන් නැව පිටිපස්සෙන් ගියා. එතනින් එහාට රජුරන්ට යන්න පුළුවන්කමක් නැහැ.
රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේට කතා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලාවේ නවතින්න නම් එපා. භාග්‍යතුන් වහන්සේ නැවස ආපහු වඩින්නතුරු බිම්බිසාර ගං ඉවුරෙන් යන්නෙත් නෑ කියලා කිව්වා. එන කම්ම මම බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ සහිත නැව විශාලා මහනුවර පැත්ත ඉවුරට ළඟා වුණා. ලිච්ඡවි රජවරු රාජකීය හරසරින් භාග්‍යතුන් වහන්සේ පිළිගන්නයි සූදානම්. ආසනින් නැගිටලා අපේ බුදුරජාණන් වහන්සේ විශාලාව පැත්තේ ඉවුරට සිරිපා ධාතුව තබනවාත් එක්කම හාත්පස දසත කළුම කළු වලාකුළු නැගෙන්න පටන් ගත්තා. ඒ කාල වර්ණ වලාකුළු වලින් ධාරානිපාත පොකුරු වෙහි වැක්කිරෙන්න ගත්තා. මොනවටද පොකුරු වෙහි කියලා කියන්නේ? පොකුරු වෙහි කියලා කියන්නේ ඒ වැස්සට තෙමෙන්න කැමති අය විතරක්ම තෙමෙනවා. මොන තරම් වැස්ස වැටුණත් තෙමෙන්න අකමැති කිසි කෙනෙක් තෙමෙන්නේ නැහැ. තෙමුණට කමක් නැහැ කියලා හිතෙන අය තෙමෙනවා. තෙමිලා බෑ කියලා හිතන කවුරුවත්ම තෙමෙන්නේ නැහැ. මේවට තමයි පොකුරු වෙහි කියලා කියන්නේ. පොකුරු වෙහි වහින්නේ මේ කාලේ වහින්නේ නැහැ පොකුරු වෙහි. පොකුරු වෙහි වහින්නේ මහා පුණ්‍යවන්තයන්ගේ පිනට. එනම් භාග්‍යතුන් වහන්සේගේ පින් මහිමේ නිසායි පොකුරු වෙහි වහින්නේ. ඉතින් ඉස්සරලාම වැහැලා විශාලාව හරහා ගලාගෙන ගියපු ජල කඳ මිනිස්සුන්ගේ දනිස් මට්ටමට. දෙවනි වරුසාවෙන් ගලාගෙන ගියපු ජල කඳ මිනිස්සුන්ගේ කලව මට්ටමට. තුන්වෙනි වරුසාවෙන් ගලාගෙන ගියපු ජල කඳ මිනිස්සුන්ගේ ඉන මට්ටමට. මේ ආකාර තුනෙන් විශාලාව හරහා වතුර ගලනකොට විශාලාවේ තිබිච්ච මල කඳ ඇට කෑලි මේ සේරම වතුරෙන් අරගෙන ගිහිල්ලා ගඟට දැම්මා. භාග්‍යතුන් වහන්සේ ඒ පැත්තට සිරිපා තියෙනකොටම විශාලාව පිරිසිදු වෙලා ඉවරයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශාල දෙව් පිරිසක් සමග ඇවිල්ලා ඉන්නේ. අහසේ ඉන්නවා. ලිච්ඡවි රජවරු බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා පළමුවෙන් තමන් හදලා තියෙන පන්සලට වැඩමවුවා. එදා මහ දන් දීලා පහුවදා මහ දන් දීලා උපස්ථාන කළා. භාග්‍යතුන් වහන්සේ එදා හවස් වෙනකොට දෙවනි පන්සලට ළඟා වුණා. ඒ කියන්නේ දෙවනි යොදුන ඉවර කළා. පහුවදා භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි යොදුනත් පහු කළා. ඒ සියල්ල නිමා කරගෙන කූටාගාර ශාලාවට වැඩියා. ඒක දිව්‍ය විමානයක් වගේ සරසලයි තිබුණේ. කූටාගාර ශාලාවට වැඩපු අපේ භාග්‍යතුන් වහන්සේ පනවලා තිබෙන ආසන මස්තකේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ වඩින මේ වෙලාවේ මහේශාක්‍ය දෙවිවරු නිරන්තරයෙන් ආරක්ෂාවටත් වන්දනාවටත් මේ ගමන පටන් ගත්ත දවසේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ එක්ක වඩිනවා. ඒ විතරක් නෙමෙයි ගංගාවේ වඩින වෙලාවේ කම්බලස්සතර ආදී නාග පිරිස භාග්‍යතුන් වහන්සේට පුදුමාකාර උපකාරයක් කළා. ඒ අයට පින් රැස් කරගන්න. විශේෂයෙන් රතන සූත්‍ර දේශනාව ළඟ නාගයෝ පිළිබඳව සාකච්ඡා කරන එක හරි වටිනවා. මොකද නාගයන් පිළිබඳව කරුණු මෙතන සඳහන් වෙන නිසා. නමුත් ඒ කාරණා ටික පැහැදිලි කරන්න මේක කාලේ නොවෙන නිසා තුන්වෙනි දේශනාවෙන් මේ නාගයෝ කවුද? නාග පිරිස කියන්නේ කොහොම පිරිසක්ද? නාග ලෝකයය කොයි වගේද කියන කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ලිච්ඡවි රජවරුන්ගේ හරසර මැද්දේ උණුසුම් පිළිගැනීම ඇතුව අපෝපස්ථාන සත්කාර සංග්‍රහ පෙරටු කරගෙන විශාලා මහනුවරට දවස් 3කින් වැඩම කොට වදාලා. අපේ බුදුරජාණන් වහන්සේ විශාලාවට වඩිනකොට මෙතෙක් විශාලාවේ හිටපු අමනුෂ්‍යයෝ
අර පොකුරු වැහි වහින වෙලාවෙත් බොහෝ අමනුෂ්‍යෝ විශාලාවෙන් අයින් වුණා. දැන් භාග්‍යතුන් වහන්සේ නගරේ දිහාට වඩින්න අමනුෂ්‍යයන්ට තවත් ඉන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේත් එක්ක මහේසාක්‍ය දෙවිවරු වෙනවා. ඒ නිසා අමනුෂ්‍යෝ පලා යනවා. දැන් විශාලාව මල කඳක් නෑ, හේදිලා ගිහිල්ලා පිරිසිදුයි. දැන් විශාලාවේ මෙතෙක් පැවතිච්ච දුර්ගන්ධය නෑ, මල කඳන් ඉවත් වෙච්ච නිසා. විශාලාව දැන් මනාව පිරිසිදු බිමක්. නමුත් තාමත් තැන තැන හැඟවුණ බලගතු අමනුෂ්‍යයෝ ඉන්නවා. ඔවුන් තවම ගිහිල්ලා නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩලා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට කතා කළා. කතා කරලා සඳහන් කළ ආනන්ද පාත්‍රය ගේන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව ගෙන්නගෙන ඒ පාත්‍රයට පැන් පුරවලා රතන සූත්‍රයේ දේශනා කරලා ඒ පැන් රතන සූත්‍රයෙන් පිරිත් කරලා ආනන්ද හාමුදුරන්ට බාර කළා. ආනන්ද මේ පැන් අරගෙන ගිහිල්ලා විශාලාවේ පවුරු වලලු 3 අතරේ ඉන්න කියලා. මොකද්ද මේ පවුරු වලලු 3ක් ගැන කියන්නේ? මේ නගරයේ විශාලා මහ නුවර කියලා කියන්නේ මේක 3 වතාවක් ලොකු කෙරුවා. මේ ලිච්ඡවීන්ගේ වැඩිවීමත් එක්ක නුවර ඉඩ මදි නිසා 3 වතාවක් ලොකු කෙරුවා. ආන්ගේ 3 වතාවක් ලොකු කරනකොට මුලින්ම බැඳපු ප්‍රාකාරය තියෙනවා. ඉස්සරලාම නගරේ හදනකොට බැඳපු ප්‍රාකාරය. එතකොට ලොකු කරනකොට ඒ ප්‍රාකාර ගාවින්දලා ගව්වක් පමණ තව ලොකු කළා. එතකොට එතනින් එහාට ප්‍රාකාරයක් බැඳා. පස්සේ කාලේ ඔය අතරත් පිරුණ මිනිස්සුන්ගේ. ඉතින් නැවත වතාවක් ඒ වගේම ගව්වක් පමණ ලොකු කළා. එතකොට ඒ බැඳපු තාප්පේ තමයි අවසාන ප්‍රාකාරය. එතකොට මේ ප්‍රාකාර 3ක් තියෙනවා. පවුරු වලලු 3 අතර කියලා සඳහන් කළේ ඒකයි. මේ පිරිත් පැන් ඉහින්ද කියලා දේශනා කළා. ආනන්දයන් වහන්සේ ලිච්ඡවි රාජකුමාරවරුත් එක්ක මේ පවුරු වලලු අතර වඩිමින් පිරිත් පැන් ඉස්සා. සඳහන් කළා යං කිංචි විත්තං. පළවෙනි ගාථාවනේ යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනම් පනීතං. මේ පළවෙනි ගාථාවේ යං කිංචි විත්තං කියලා කියනකොට ආනන්ද හාමුදුරුවෝ පැන් ටිකක් අහසට විසි කළා. මේ පැන් ටික මෙතෙක් විශාලාවේ තවමත් සැඟවිලා ඉන්න සියලුම අමනුෂ්‍යයන්ගේ හිස මත වැටුණා කියලා කියන්නේ. මේ පැන් ශරීරයේ දැවටෙනවත් එක්කම අමනුෂ්‍යයන්ට නම් තවත් රැඳිලා ඉන්න බෑ. ඉතුරු වෙලා ඉන්න අමනුෂ්‍යයෝ මොන තරම් බයෙන් පැනලා දීවද කියලා සඳහන් කරනවා. වාසල් පවුරු වල දොරටු ඉඩ මදි වෙලා තිබුණා. ඒ නිසා පවුරු පදනම් බිඳගෙන දීවා කියලා කියන්නේ. පවුරු පෙරලගෙන දීවා කියලා කියන්නේ අමනුෂ්‍යයෝ. ආයෙනම් රැඳෙන්න කවුරුවත්ම නැහැ. යං කිංචි කියලා විතරයි කිව්වේ. රතන සූත්‍රයේ මොකටද දේශනා කළේ කියලා පළවෙනි අනුශාසනාවේදී මතක් කළා. රතන සූත්‍රයේ දේශනා කළේ අපට අනුන්ගෙන් ආරක්ෂා වීම සඳහා. මේ රතන සූත්‍රයේ නිතර භාවිතා කරන අයට අනුන්ගෙන් එළඹෙන පීඩාවන් බොහොම අවම වෙනවා. මංගල සූත්‍රයේ මොකටද දේශනා කළේ? මංගල සූත්‍රයේ දේශනා කළේ තමන්ගෙන් ආරක්ෂා වීම සඳහා. උතුම් මංගල කාරණා 38ක් පැහැදිලි කළානේ. තමන්ගෙන් ආරක්ෂා වෙන්න. ඒ තමන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා කිව්වේ. අපේ කෙලෙස් නිසා අපි නොකල යුතු දේවල් හුඟක් කරනවා.
ඒතර මේ මංගල කාරණා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උසස්ම කරුණු. නමුත් මිනිස්සු උසස් කටයුතු වලද යෙදිලා ඉන්නේ. මිනිස්සු වැඩිපුර යෙදිලා ඉන්නේ පහත්ම කටයුතු වල. නමුත් මේ පහත් කටයුතු වල ප්‍රතිඵලය මොකද්ද? සතර අපායයි. එතකොට මේ පහත් කටයුතු වලට යෙදුනේ කොහොමද? මගේම හිතේ තියෙන වරද නිසා. එහෙනම් තමන්ට තමන්ගෙන් ආරක්ෂා වීම උදෙසා කරුණු කියලා තියෙනවා මංගල සූත්‍රයේ. රතන සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ අපිට මඟ පෙන්වුවේ අනුන්ගෙන් එන උපද්‍රව වලින් ආරක්ෂාව උදෙසා රතන සූත්‍රයේ. දැන් එහෙමනම් අමනුෂ්‍යයන්ට මුළු සූත්‍රයම දේශනා කළාද? යං කිංචි විතරයි. මේ උතුම් සූත්‍ර දේශනාවේ මේ වචන දෙකට මෙච්චර බලයක් තියෙනවා නම් මේ සූත්‍රයේ හරියට දරන කෙනෙකුට මොන තරම් බලයක් තියෙයිද? ඒකයි හිතන්න ඕනේ මේ වචන දෙකට මෙච්චර බලයක් තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් සිල් මත පිහිටලා මේ සූත්‍රයේ සජ්ජායනා කරන අයට කොයිතරම් සුවයක් තියෙයිද? හැබැයි ශ්‍රද්ධාව ඕනේ. සීලයක් තියෙන්න ඕනේ. එතකොට තමයි බලය මනාව ලැබෙන්නේ. එතකොට එවන් වටිනා සූත්‍ර දේශනාවක් රතන සූත්‍රය කියලා කියන්නේ. අපි මේ වෙනකොට ජීවිතේ කීපාරක් රතන සූත්‍රය කියලා ඇද්ද? මේ වෙනකොට ජීවිතේ කීපාරක් රතන සූත්‍රයේ පාඩම් කරගන්න උත්සාහ දරලා තියෙනවද? කියලා තියෙන බව නම් ඇත්ත. නමුත් පාඩම් කරන්න උත්සාහ දරපු අය නම් හුඟ අඩුයි. දැනට වුණත් හිතලා බලන්නකෝ. ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි හැම කෙනෙක්ම මේ වෙනකොට වයස කීයද කියලා හිතලා රතන සූත්‍රයේ කටපාඩම්ද කියලා. බෞද්ධයෙක් වෙලා ඉපදිලා මැරිලා යනකොට තුන් සූත්‍රයවත් පාඩම් නැතුව නම් මැරෙන්නේ. තුනුරුවන් වඳින පාට තුනේ තේරුමවත් නොදැන නම් මැරෙන්නේ. මගේ ජීවිතේට මම තරම් අපරාධ කරපු අවාසනාවන්තයෙක් තව කොහෙද? මොකද පින්නතුනි, ඊටාම කලාතුරකින් ලැබෙන දුර්ලභම ජීවිතයක් නේ. ඒකේ වටිනාකම සියක් දහස් ගුණයෙන් දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ බුද්ධාන්තරයක් තුල ලැබුණ නිසා. අන් සියලු දේවල් පස්සේ කළා මේ ජීවිතයෙන් බුද්ධාන්තරයෙන් පලනෙලා ගන්නයි තියෙන්නේ. ඒකට වහවහ උනන්දු වෙන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. වීරිය වඩන්න ඕනේ. වීරියවන්තයාටයි මේ ලෝකෙ කොහෙ ගියත් රැකවරණයක් තියෙන්නේ. කුසීතයාට එහෙම රැකවරණයක් නෑ. ඒ නිසා අපි උත්සාහ කරමු ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න. රතන සූත්‍ර දේශනාව තුළින් එවන් ජීවිතවලට හොඳ රැකවරණයක් හදාගන්න. මේ උතුම් සූත්‍ර දේශනා මනාව ශ්‍රවණය කරලා දහම් කරුණු ජීවිතයට අරගෙන කටපාඩම් කරගෙන නිතර නිතර සජ්ජායනා කරන්න. ඒ තුළින් මෙලොව පරලෝ දෙකම සුවපත් කර ගැනීමේ භාග්‍ය අපිට ලැබෙනවා. රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ සම්බුද්ධ ශාසනයෙන් සතර අපායෙන් මිදිලා සංසාරයෙන් එතර වෙනකන් උපදින හැම භවයක්ම සම්මාදිට්ඨික කරගෙන අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල තිසරණේ එදාටත් අවබෝධ කරගෙන බොහෝ දෙනාට සත්පුරුෂයින් වෙලා සතර අපායෙන් මිදෙන්න අන්‍යයන් සතර අපායෙන් මුදවන්නත් අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සැප සහිතව නිවනින් සැනසෙන්න මේ උතුම් බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන ලබා ගන්න ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රතන සූත්‍ර දේශනාවෙන් සිදු කරන ලද දෙවෙනි ධර්ම දේශනාවයි අපි නිමා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට සම්ප්‍රාප්ත වෙන තැනට එනකන් අපි අද දේශනාව කළා. තුන්වෙනි දේශනාවෙන් එතනින් එහාට කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.